අයිබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමවරතුතුරු ප්‍රකාශය ලයිව් ඇට් 8 අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ෆාතිමා නස්රින් අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල රටපුරා ගුරු වර්ජනයෙන් ඔන්ලයින් ඉගැන්වීම් නවතී. ඒ නිසා අද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු වෙන්නේ නැද්ද? ඔව් අද සිද්ධ වෙන්නේ. අපේ ඉස්කෝලේ නෑ අපිට ඔන්ලයින් ක්ලාස්ුන් නෑ. නිරෝධායනයට යවූ ගුරු නායකින් නිදහස් කරන ලෙස ඉල්ලා අදත් උද්ඝෝෂණ. දෙවන ෆයිසෙන්නත් තොගයත් දිවයිනට සයිනෝෆාම් මාත්‍රා දෙකම ලබාගත් පිරිස මිලියනය ඉක්මවයි. ගුරුවරුන්ටත් එන්නත් කිරීම ආරම්භයි. හොඳට මේක සංවිධානය කරලා තිබ්බා. විශ්වාස බංගේ ප්‍රතිඵලය. ඒ නිසා මම දින්නක් දිනු පෙරදුනක් දිනු රුපියල් මිලියන 103ක් වටිනා කේරළ ගංජා තොගයක් යාපනීය මුහුදේදී නාවික හමුදා භාරයට. මුදල් ගෙවා අභ්‍යවකාශයේ තරණය කළ පළමු ඇන්නා යළි පෘථිවියට පැමිණෙයි. අභ්‍යවකාශ ගතවීමට තවත් කෝටිපතියන් 600ක් මුදල් බඳී. එංගලන්තය පැරදූ ඉතාලිය යුරෝපා පන්දු කුසලානිය දිනාගනී. අද සිට සියලුම ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුලින් ඉවත්වීමට ගුරු වෘත්තීය සමිති තීරණය කළා. ඒ විරෝධතාවලට සම්බන්ධ වූ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් අත්අඩංගුවටගෙන නිරෝධායනයට යොමු කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ පනත් කෙටුම්පතට එරෙහිව සිදු කළ විරෝධතාවයේදී නිරෝධායන නීති කඩ කළ බවට ලංකා ගුරු සංගමේ සභාපති ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් අත්අඩංගුවටගෙන නිරෝධායනය සඳහා යොමු කෙරුණේ මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙතයි. ඊට විරෝධය පළ කරමින් අද ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වීමට ගුරු වෘත්තීය සමිති තීරණය කළා. මෙම ගුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ හේතුවෙන් අද බොහෝ පාසල්වල ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු සිදු කෙරුණේ නැහැ. අපේ ඉස්කෝලේ නෑ අපිට ඔන්ලයින් ක්ලාස්ුන් නෑ. ඒ වුණාට අද ඔන්ලයින් ක්ලාස් නෑ. ක්ලාස් තියෙනවද? හවහේක කැන්සර්. අද ගුරු වර්ජනයක් තියෙනවා මොකද ඒ ගැන හිතන්නේ? ඔව් ගුරු වර්ජනයක් තියෙනවා. ඒ නිසා අද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු වෙන්නේ නැද්ද? ඔව් අද සිද්ධ වෙන්නේ. ඒක දැන් අද මේ වැක්සින් එක නිසාද මේ වර්ජනයක් තියෙනවා කියලා හැමතැනම යනවා. ගුරුවරු විදුහල්පති වෙනම වර්ජනයක් කරගෙන යනවා අර කොතලාවල ඒ පනතට සහයෝග දෙන්න. ඒකට අමතරව වැක්සින් එක ගන්න එකත් එක හේතුවක්. උසස් පෙළ විභාගයට අයදුම් කිරීමට අදාළ කටයුතු වලින්ද අද ගුරුවරුන් නිවත්ව සිටියේ සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ හේතුවෙන්. මේ සඳහා ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, විදුහල්පති සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14ක් එක් වී තිබෙනවා. අපි ඔන්ලයින් ඉගෙනුම් ක්‍රියාවලියෙන් ඉවත් වෙනවා, විභාග ඉල්ලුම් කිරීමෙන් ඉවත් වෙනවා. ඒ වගේම අධ්‍යාපන මධ්‍යස්ථානවල ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ වන ගුරුවරු විදුහල්පතිවරු ඉවත් වෙනවා. අද අපි ආරම්භ කරපු ඔන්ලයින් වලින් ඉවත් වීමේ ක්‍රියාමාර්ගය අතිශය සාර්ථකයක් බවට මේ වෙනකොට පත් වෙලා තිබෙනවා. මේ වෙනකොට රට පුරාම සෑම දිස්ත්‍රික්කයකම එය 100% සාර්ථකයක් බවට පත් වෙලා තිබෙනවා. අද මේ වෙනකොට ලංකාවේ මෙතෙක් ගුරුවරු ස්වේච්ඡාවෙන් කරගෙන ආපු ඔන්ලයින් අධ්‍යාපනය සම්පූර්ණයෙන් අක්‍රීය තත්ත්වයට පත් කරලා තිනවා. මේන් අපි පණිවිඩයක් දෙන්නේ ආණ්ඩුව ලෑස්ති වෙනවා නම් මේ විදිහට මේ සැබෑ ප්‍රශ්න යට ගහන්න ඒකට ලෑස්ති වෙන්න එපා. මේ ප්‍රශ්න සාධාරණ ක්‍රමයකට නීත්‍යානුකූලයකට විසඳාගත යුතුයි කියන තැනට පැමිණිය යුතුව තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 920 දෙනෙක් අද පස්වරව වන විට මෙරටින් හඳුනාගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,75,458ක් දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 ආසාදනය වී සිටි රෝගීන් 31 දෙනෙක් ඊයේ මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද තහවුරු කළා. COVID-19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 2,75,000 ඉක්මවා ගොස් තිබෙනවා. ආසාදිත මරණ සංඛ්‍යාවද මේ වන විට 3,500 ඉක්මවා ගොස් ඇති අතර ඊයේ දිනේදීත් මරණ 35ක් වාර්තා වුණා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මේ වන විට රෝගීන්ගේ සහ මරණ වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඩෙල්ටා ප්‍රභේදයට අමතරව ලැම්ඩා ප්‍රභේදයේද මේ වන විට ලෝපුරා ව්‍යාප්ත වෙමින් නැති හේයින් ඒ පිළිබඳවද අවධානයෙන් පසුවීම වැදගත් බවයි. ලැම්ඩා කියන ප්‍රභේදය දැනට එය රටවල් 30ක තමයි වාර්තා වෙලා තියෙන්නේ.
මේ පළමුව වාර්තා වුණේ දකුණු ඇමරිකාවේ චිලි කියන රාජ්‍යය. ඒ රාජ්‍යයේ මේක 90%කට වඩා පැතිරගෙන ගිහිල්ලා තිබුණා. මරණ කීපයක් සිද්ධ වෙලා තිබුණා. මේක ලතින් ඇමරිකානු රටවල තමයි ප්‍රධාන වශයෙන් දැනගන්නට හම්බුනේ. නමුත් මේ සංක්‍රමණය වෙලා තිබුණා එක්සත් ජනපදයේ වගේම විශේෂයෙන් මහා බ්‍රිතාන්‍යයේ මේක වාර්තා වෙලා තිබුණා. ඉතින් ඔවුනුත් ඒ ගැන දැඩි සැලකිල්ලක් දක්වලා සමහරක් ප්‍රදේශවලට සංචරණ සීමාවෙම ඇති කරලා තිබුණා. ඉතින් ඒ වගේම තමයි ඕස්ට්‍රේලියාවෙත් වාර්තා වුණා. ප්‍රභේදය කුමක් වුණත් බෝ වෙන ක්‍රමය එකයි. අපේ කාර්යය තමයි මේ රෝගය බෝ වීම වැඩි වෙලා තව ප්‍රභේද ඇතිවීමට අනුග්‍රහයක් නොදක්වන විදිහට හැසිරෙන එක තමයි. සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ මුවාවරණ පැළඳීම, දෑත් සේදීම සහ සමාජ දුරස්ථ භාවය තබා ගැනීම වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කිරීමෙන් මෙම අවධානමෙන් මිදිය හැකි බවයි. මේ අතර ඇතැම් පුද්ගලින් මුවාවරණ දෙකක් එකවර පළදින අයුරුදු දක්නට ලැබෙන අතර ඒ පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටියා. සමහරකට සර්ජිකල් මාස්ක් එකක් දාගෙන 95 මාස්ක් එකක් දාගෙන. එහෙම නැත්නම් සර්ජිකල් මාස්ක් එකක් දාගෙන නිකන් රෙඩි මාස්ක් එකක් දාගෙන. සමහරකට සර්ජිකල් මාස්ක් දෙකක් දාගෙන. මොකද හරියන්නේ? කිසි වෙලාවක සර්ජිකල් මාස්ක් දෙකක් පැළඳීම අනුමත කරන්නේ නැහැ. N95 මාස්ක් දෙකක් පැළඳීම අනුමත කරන්නේත් නැහැ. N95 මාස්ක් එකක් ඇතුලෙන් සර්ජිකල් මාස්ක් එකක් පිටින් හෝ සර්ජිකල් මාස්ක් එක ඇතුලෙන් N95 මාස්ක් එක එළියෙන් මේ කිසිදු දෙයක් අනුමත කරන්නේ නැත. අනුමත කරන්නේ නිවැරදි ලෙස ඇතුළතින් සර්ජිකල් මාස්ක් එකක් හෝ N95 මාස්ක් එකක් පැළඳ සිටින අතරතුර එය හොඳින් මුහුණට තදවීම සඳහා එළියෙන් රෙදි මාස්ක් එකක් පැළඳීම පිළිගත හැකියි. ඉන්දියාවෙන් ගෙන්නපු එන්නතක මේ ටේක් සංගතක අඩංගු වෙලා තියෙනවා කියලා මේකට වාර්තා වෙනවා. මේ කොරෝනා එන්නත් වලට කිසිම සම්බන්ධයක් නැහැ මේම වාර්තාව. ඒ නිසා මම හිතන්නේ කොරෝනා එන්නත පිළිබඳව අපි මේ ගැන බය විය යුතු නැහැ. මේ අතර මුවාවරණ නොපැළඳීම, දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනේදී පමණක් පුද්ගලින් 190 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පළාත් සංචරණ සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. මේ අතර ලබන බදාදා සිට දුරගමන් සේවා බස් රථ සහ දුම්රිය කිහිපයක් යෙදවීමට අපේක්ෂා කර තිබෙනවා. එළඹෙන බදාදා දිනේ සිට අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පළාත් අතරත් සීමිත බස් ප්‍රමාණයකුත් සීමිත දුම්රිය ප්‍රමාණයකුත් අපි යොදවන්න බලාපොරොත්තු වෙනවා. තමන්ගේ රාජකාරී හැඳුනුම්පත තිබිය යුතුයි බස් රථයට ගොඩ වෙන්න, දුම්රියටත් එහෙමයි. ඒ වගේම පෞද්ගලික රාජකාරියක් නම් ඒ හැඳුනුම්පත් තිබිය යුතුයි. ඒ දවසට අවශ්‍ය ලිය කියවිලි ළඟ තිබිය යුතුයි. මේ අතර කොවිඩ් රෝගී හඳුනා ගැනීම සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වෙනුවෙන් සිදු කරන කටයුතු සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපත් කළ යෝජනාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පිළිගැනීමකට ලක්ව තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සිදු කළ තරඟකාරී වැඩසටහනින් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපත් කළ යෝජනාව ලොව හොඳම යෝජනා 5 අතරට එක්ව තිබීමත් විශේෂත්වයක්. ඉතින් මේ යටතේ විශ්වවිද්‍යාලයට ඩොලර් ලක්ෂ 2ක ප්‍රමාණයක් මේ අවශ්‍ය කරන රිසර්ච් ග්‍රාන්ට් එකක් විදිහට ලැබෙන. ඊට අමතරව රැපිඩ් ඇන්ටිජන් කිට්ස් ලක්ෂ 2ක ප්‍රමාණයක් ලැබෙන ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා. විශේෂයෙන්ම දැන් මේ ලංකාවේ මේ විශේෂ මේ වගේ අවස්ථාවලදී රෝග විනිශ්චය පහසු කර ගැනීමට සහ රෝගීන් වැඩි ප්‍රමාණයක් ඉක්මනින් හඳුනා ගැනීමට විශේෂයෙන්ම PCR ධාරිතාවයේ සීමා සහිත භාවයක් තියෙන නිසා උදව්වක් විදිහට මේක පාවිච්චි කරන්න හැකියික්මනින් පාසල් නැවත විවෘත කිරීම අරමුණු කරගනිමින් ගුරුවරුන්ට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ වැඩසටහන අද ආරම්භ වුණා. එම ආරම්භක අවස්ථාවට එක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ ලබන මාසය තුල පාසල් නැවත ආරම්භ කිරීමේ පළමු පියවර ගන්නා බවයි. බස්නාහිර පළාත තුළ පදිංචි විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකින් සඳහා සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරුණේ යුද හමුදාවේ මැදිහත් වීමෙන්. එනාරහින් පිට යුද හමුදා රෝහලේදී. මේ අවස්ථාව නිරීක්ෂණය සඳහා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දිවයින පුරා වෙසෙන විදුහල්පතිවරුන්, පාසල් ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සියලු දෙනා සඳහා ඉදිරි සති 2 ඇතුළත COVID-19 පාලනයෙන්වත් ලබා දීම අවසන් කිරීමෙන් අනතුරුව පාසල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන් පළමු පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. අපේ රටේ ඉන්නවා ගුරුවරු 2,42,000ක්. දැනටම ඒ ගුරුවරුන් සෑහෙන සංඛ්‍යාවකට එන්නත දීලා ඉවරයි. පාසල් මේ විදිහට දිගින් දිගටම වහලා තියන්න බෑ. මුළු රටම විවෘත කිරීමේ වැඩපිළිවෙලේ අන්තර්ගත කොටසක් හැටියට අපි පාසල් විවෘත කරනවා. අගෝස්තු මාසයේ අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රථම පියවර ගැනීමට. එන්නත් පාවිච්චි කිරීමෙන් පස්සේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් විවෘත කිරීමේ
හැකියාව අපිට තියෙනවා. අප බලාපොරොත්තු වෙනවා ඊටාම ඉක්මනින් මේ කටයුත්ත නිමා කරන්න. අපිට පේනවා ගුරුවරු ඊටාම උද්‍යෝගයෙන් ඇවිල්ලා එන්නත ලබා ගැනීම සිදු කරනවා. අප සියලුම ගුරුවරුන්ට ආරාධනය කරනවා ඉදිරි දින කිහිපෙදී Tamante නියම කරලා තියෙන ස්ථානයට ඇවිල්ලා එන්නත ලබා ගන්නයි කියලා. ඒ වගේම අද මේ දක්වන උනන්දුව අපි සුබ පෙරනිමිත්තක් හැටියට දක්වනවා. නැවත වතාවක් මේ රටේ අධ්‍යාපන කටයුතු හැකි ඉක්මනින් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම සඳහා මේ අතර මෙරට COVID-19 පාලන එන්නත් වැඩසටහන වේගවත් වී ඇති බව ජාත්‍යන්තර වාර්තාවලින් හෙළිව තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඉකුත් දසවනදා වන විට මෙරට පුද්ගලයන් දසදහසකින් 67 දෙනෙකු සඳහා කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබා දී ඇති බවයි. ආසියාව තුළ ඒ පුද්ගලින් දසදහසකින් 45ක් වන අතර ගෝලීය තත්ත්වයේ පුද්ගලින් දසදහසකින් පුද්ගලින් 39 දෙනෙකු වන බවයි ජාත්‍යන්තර සමීක්ෂණ පෙන්වා දෙන්නේ. මේ අතර ඊයේ පසුරුව වන විට ඕනෑම එන්නතක පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලින් සංඛ්‍යාව 40,09,740ක්. ඊයේ පසුරුව වන විට ඕනෑම එන්නතක දෙවන මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලින් සංඛ්‍යාව වූයේ 14,46,973ක් බවයි වසංගත රෝග විද්‍යායතනය සඳහන් කරන්නේ. ඒ අනුව ඊයේ දිනේදී පමණක් සයිනෝෆාම් එන්නතේ පළමු සහ දෙවන මාත්‍රාව පුද්ගලයන් 10,07,927 දෙනෙකුට ලබා දී තිබෙනවා. මේ අතර මෙරට මිලදීගත් ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 26,000ක් අදාළුවම මෙරටට රැගෙන ආවා. එලෙස රැගෙන ආ එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් රැගෙන ආවේ ජාතික රුධිර මධ්‍යස්ථානය වෙතයි. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් වෘත්තීය සංගම් රැසක සහභාගීත්වයෙන් අද කොළඹ පුරහල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණා. මේ විරෝධතාවය පැවැත්වුණේද කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව සහ විරෝධතා අතරතුර අත්අඩංගුවටගෙන නිරෝධායනට යොමු කර සිටින පිරිස් වහා නිදහස් කරන්නයි බල කරමින්. කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ පනතට විරෝධය පළ කිරීමට සහ අත්අඩංගුවටගෙන නිරෝධායනයට යොමු කර සිටින ගුරු සංගම් නියෝජිතයින් වහා නිදහස් කරන්නයි බල කරමින් අද මේ විරෝධතාවය සංවිධානය කර තිබුණා. ඊට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය, අධ්‍යාපනය උදෙසා බහුජන සංවිධාන එකමුතුව, එක්සත් කම්කරු සම්මේලනය, ලංකා බැංකු සේවක සංගමය ඇතුළු වෘත්තීය සංගම් රැසක් එක් වී සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. කොළඹ විහාර මහාදේවී උද්‍යානය අසලින් ආරම්භ වූ විරෝධතා පාගමන අනතුරුව ලිප්ටන් වටරවුමට පැමිණියේ මෙලෙසින්. මේ අතර අධිකරණය නැප ලබා තිබියදී නිරෝධායනය සඳහා යොමු කළ දුමින්ද නාගමුව මහතා නිදහස් කරන්නයි ඉල්ලා අභියාචනාධිකරණයට අද පෙත්සමක් ගොනු කෙරුණා. දැන් අද වෙනකොට දුමින්ද නාගමුව සහෝදරයා ඇතුළු 6 දෙනාගේ PCR වාර්තා ඇවිල්ලා තියෙනවා. උන් ආසාදනය වෙලා නැහැ. අපි අද දුමින්ද නාගමුව සහෝදරයාව අධිකරණයට ඉදිරිපත් කරන්න කියන පෙත්සම අද අභියාචනාධිකරණය ගොනු කරා. අපි හෙට දවසේ අනිකුත් සහෝදර සහෝදරියන් සඳහාත් මේ පෙත්සම ගොනු කරනවා. ඒ වගේම අපි ලබන සතිය තුල බලාපොරොත්තු වෙනවා පොලිසිය විසින් කරපු මේ අත්නෝමතික ක්‍රියාවට එරෙහිව අදාළ පොලිස් නිලධාරීන්ට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරන්න. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙකඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ජනතාව බියවැද්දීම සඳහා නිරෝධායන පනත යොදා ගැනීම ගැටලුකාරී විය හැකි බවයි. නිරෝධායන පනත ජනතාව බියවැද්දීමට එහෙම නැත්නම් එක් පාර්ශවයන්ට එක් විදිහට ක්‍රියාත්මක වන නීතියක් බවට පත් වුණොත් වෙන කාරණය තමයි ජනතාවට මේ නිරෝධායන පනත ගැන තියෙන විශ්වාසය නැති වෙනවා. පොලිස් අත්අඩංගුවට පත්ව නිරෝධායනය සඳහා යොමු කර සිටින ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාද අද මුලතිව් ගුවන් හමුදා කඳවුරේ සිට මාධ්‍ය හමුවකට එක් වුණා. අපිව අත්අඩංගුවට අරන් අපේ සමහර සහෝදරන්ට පාර දීලා මේ අපි ගෙනලා මේ කඳවුර වල රඳවලා මොනවා කරත් අපි ගෙනින ක්‍රියාමාර්ගය අපි නතර කරන්නේ අපි කාටවත් බය වෙන්නෙත් නැහැ කියලා අපි කියන්න කැමති ආණ්ඩුවට. මේ අතර පසුගියදා ජෝසප් ස්ටාලින් ප්‍රමුඛ ගුරු සංගම් නියෝජිතයින් අත්අඩංගුවට ගෙනනු අවස්ථාවේදී වයස්ගත කාන්තාවක් පොලිසිය බස් රථයකට නංවා ගැනීම පිළිබඳව දැඩි විවේචන එල්ල වුණා. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකාවක් වූ ඇය අද මහනුවර ජාතික රෝහලට පැමිණියේ එදින තෙරපීමෙන් නැති වූ තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන්. මම වැඩිහිටියෙක් හැටියට මට ආච්චි කියලා කිව්ව මම ආච්චි කෙනෙක්. මම යන්නේ මගේ අනාගත දුවදරුවන්ට මුණුබුරු මිනිහට අවශ්‍ය ධෛර්යය ලබා දෙන්න. මේ අතර ගුරු වැඩවර්ජනය සම්බන්ධයෙන් දරුවන්ගේ අනාගතය ගැන සලකා සාධාරණ විසඳුමක් ලබා දෙන්නයි ආදිවාසී නායකවරු වර්ගයේ වන්නිලැත්තන්ද මෙලෙස ඉල්ලීමක් සිදු කළා. මේ රට පුජ්ජේ මේ අධ්‍යාපනය කියන එකම දැන් පටහැරිලා මංගච්චන කාලෙච්ච මේ කැකුලන්නේ අනාගතේ හිටලාගෙන වැඩ පුජ්ජ මන්තු කරනවා නම් වැඩි තැනින් හොඳමයි කියන එකම මේ ඇත්තෝ හිටලානවා.
මේ අතර උද්ඝෝෂණවල නිරත වූවන් නිරෝධායනයට යැවීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේද විවිධ අදහස් පළ වුණා. මම කියන්නේ එදා ඒගොල්ලෝ උද්ඝෝෂණයක් කිරීම නිරෝධායන නීතිය තුල වැරදි වගේම ඒගොල්ලන්ව අරන් ගිය විදියත් වැරදි. මොකද ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිස්සුන්ව ඕම කුදලගෙන යන්න බෑ. අපි පැහැදිලිම ආණ්ඩුවෙන් ඉල්ලන ඒක නිවැරදි කරන්න ඕනේ. දිලුම් මමුණුගම ඇමතිතුමා කියනවා එක ගුරුවරයෙක් හිටියත් ඇති ඔන්ලයින් අධ්‍යාපනය කරන්න කියලා. අම්මුණුගම මගේ මිත්‍රයාට මං කියනවා අම්මන කතා කියන්න එපා. ඔන්ලයින් ටීචිං එකේදී එයාට පුළුවන් ඒ අයගේ විෂය අප්ලෝඩ් කරපුවාම ඒක උදේ 6ද 7ද රෑද 6ද ප්‍රශ්නයක් නෑ. ශිෂ්‍යයින්ට ඒක ඩවුන්ලෝඩ් කරගෙන රෑට හරි බලලා පිළිතුරු සපයන්න පුළුවන්. එහෙම ක්‍රමයක් තමයි මම කිව්වේ. අන්න ඒ වගේ ක්‍රමයකදී තමයි මම කිව්වේ. එක විෂයක් සඳහා එක ගුරුවරයෙකුට වුණත් ඒ වගේ සිස්ටම් එකක් කරගෙන යන්න පුළුවන් කියන කාරණේ. නැතුව මේ ගුරුවරු අනවශ්‍යයි කියන එක නෙමෙයි. නමුත් ඒක සමහරක් සංගම් පටලගෙන තියෙනවා. ඉතින් ඒකෙන්ම තේරෙනවා ඒ ගුරු සංගම් වලට ඒක පිළිබඳ තියෙන දැනුමේ ප්‍රමාණය. මේ අධිකරණ ඉදිරිපත් කරු මේ සියලු දෙනාම නිදහස් කරා. එතකොට මොකද්ද කරේ පොලිසිය? අධිකරණයේ ගේට්ටුව ළඟ පොලිස් බස් එක දාගෙන බලහත්කාරයෙන් නිරෝධායන ඈත ප්‍රදේශ වලට අරන් ගියා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම මේ රටේ නීතිය හැල්ලුවට ලක් කිරීමක්. අපි විවෘතව කියන්න ඕන නීලියක් බණ්ඩාරවල යවනකොට උද්ඝෝෂකයෝ මුලතිව් යවනකොට රටේ බලන් ඉන්න මිනිස්සු හිතන විදිය කුමක්ද කියන එක තේරුම් ගන්න ඕන. ඉතින්ට මේ ආකාරයට පොලිසිය ක්‍රියාත්මක වෙනකොට අපකීර්තියටපත් වෙන්නේ පොලිසිය නෙමෙයි රජය. අපි අදහස් උනේ අපදුන්නට පස්සේ අපි පුළුවන් නම් ඒ අයගේ අනුමැතියකින් තොරව අපි ඒව නිරෝධායන යොමු කර යුතු නැහැ කියලා. මොකද එතෙන්දී අපි නිරෝධායනයේ පොලිසියට ඕන නිසා නෙමෙයි. ඒකට PHI නැත්නම් සෞඛ්‍ය මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ ලිඛිත ලේඛනයක් අපිට තියෙනවා. මොකද වහාම අනිවාර්යයෙන්ම නිරෝධායනට අත්විඳින්න කියලා මධ්‍යස්ථානයක. ඒනෝ තමයි පොලිසිය කටයුතු කළේ. පොලිසිය කළේ පහසුකම් සැපයීම පමණයි. පොලිසියට නිගුරුනේ දොස් පවරන්න එපා කියලා මම පොලිසිය බාල ඇමතුමා හැටියට කියනවා. කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල් කරණය කිරීමේ දෙවැනි අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. කොළඹ කොටස් වෙළඳපොළ හා ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඩිජිටල් කරණය කිරීමේ පළමු අදියර ආරම්භ වුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී. ආයෝජකින්ගේ කොටස් ගනුදෙනු ශනිකව තහවුරු කිරීම, සංගමික ක්‍රියාකාරකම් පිළිබඳව ආයෝජකයා දැනුවත් කිරීම සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි කර දීම ඩිජිටල් කරණය අරමුණ වුණා. පසුගියදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණේ එහි දෙවැනි අදියරයි. ඩිජිටල් කරණය හඳුන්වා දීමත් සමග කොටස් වෙළඳපොළ තොරතුරු බාගත වීම වේගවත් වීම නිසා නව ආයෝජකින් 65000 ඉක්මවමින් නව මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුම් 17000ක් විවෘත කෙරෙනු බවයි කොටස් වෙළඳපොළ ආරංචි මාර්ග පෙන්වා දුන්නේ. ඩිජිටල් කරණයත් සමග ආයෝජකින්ට ලෝකයේ ඕනෑම තැනක සිට සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ගනුදෙනු කිරීම, මාසික ප්‍රකාශන ලබා ගැනීම, තොරතුරු හුවමාරුව සහ වෙනස් කිරීම මෙන්ම දේශීය සමාගම්වලට ගිණුම් විවෘත කිරීමේ අවස්ථාවද හිමි වනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. තමාට එරෙහිව ගෙනෙන විශ්වාසභංග යෝජනාවේ ප්‍රතිඵලය කුමක් වුවද ඉන් තමාට ජය හිමි වන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. රංගපන්දු යවන්න, වේගපන්දු යවන්න ඔක්කොම ඒවද? අවුට් කරගන්න නම් සෑහෙන try කරනවා. තාම උදවි ක්‍රීඩා කරනවා. දන්නවද දිගු ඉනුමක රාස තමයි සෑම පන්දුවටම පිට නොදා සිටීම. දෙවියන දෙයක් කිව්වේ නැන්නේ. සිංහලෙන් කියනවා කියමන ලියන්න තිබෙන මල්ල ඔබා බලනු කුමටෑ කියලා. ඉතින් 20 වෙනිදා වෙන්න අද ඇවිල්ලා කවදද? 12. තව දවස් 8කින් වෙන්න තියෙන දේ ගැන පේන කියන්න කියනවා. සාමාන්‍ය පේන අහන්නේ ටිකක් දීර්ඝ කාලයක වෙන්න තියෙන දෙයක්. එක දෙයක් මම කියන්න. මේ විශ්වාසභංග යෝජනාව මම දින්නත් දිනුම්, පෙරදුනත් දිනුම්. දින්නොත් කවුරුන් කෙසේ කිව්වත් ආණ්ඩුව තමන් ගත්ත තීන්දුව ක්‍රියාත්මක කළ අමාත්‍යවරයාට විශ්වාසය පළ කරනවා කියන පණිවිඩය රටට යනවා. පෙරදුනොත් ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම එකට එකතු වෙලා පරාජය කිරීමට තරම් ඉතිහාසයේ බියුණු දැවැන්තම දේශපාලන චරිතය කියන පණිවිඩය ජනතාවට යනවා. ඒ නිසා මම දින්නත් දිනුම්, පෙරදුනත් දිනුම්. ඇතැම් සමාජ මාධ්‍ය ජාලා සහ වෙබ් අඩවි මගින් තමන් වහන්සේට එල්ල කරන චෝදනාවලට එරෙහිව පැමිණිලි කිරීමට කොටුව පොඩි හාමුදුරුවන් ලෙස ප්‍රචලිත පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කළේ අන්තර්ජාලය ඔස්සේ 15 සැවැද්දරිය ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ නමද ඈඳා ඇතමුන් අසත්‍ය ප්‍රචාර සිදු කරන බවයි.
15 බාලාස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගනිමින් පාර්ශව ගණනාවක් සිදු කළ බව පැවසෙන ලිංගික අපයෝජන සිදුවීම රටේ දැඩි කතාබහට ලක් වුණා. අදාළ දැරියගේ දුරකථන දත්ත සමාජ මාධ්‍ය ඔස්සේ අය කළ සංවාද ඇතුළු අංශ රැසක් ඔස්සේ ක්‍රියාත්මක වූ පොලිසිය සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් අතර රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, දේශපාලඥයෙකු, චීවරධාරියෙකුද සිටිනවා. එමෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙකු, බැංකු කළමනාකාරවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු වගකිව යුතු වෘත්තිකයින් කිහිප දෙනෙකුට මෙරෙහිව මෙවන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන අවසන්. මෙවැනි වටපිටාවක් තුළ පූජ්‍ය අන්තරගම පඤ්ඤාලංකාර හිමිහෙවත් කොටුවේ පොඩි හාමුදුරුවන්ද මීට සම්බන්ධ කරගනිමින් ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා පළ කර තිබුණා. උන්වහන්සේ අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ අදාළ සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවලින් සිදු කරන අපහාසවලට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටයි. පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ අධිකරණයක නඩුවක් පවතින අවස්ථාවකදී මේ තමන් වහන්සේ ඉලක්ක කර හිතාමතා සිදු කරන අපහාසයක් බවයි. පේජ් එකක් මේක පිටරට එකක් සහ ලංකාවේ ඉන්න අය හැමදාම මිනිස්සුන්ට එක එක හාමුදුරුවන්ට හරියට චරිත ඝාතනය කරනවා. පෙරේදා ඉඳන් යනවා අවුරුදු 15 ගෑන් ළමයා දූෂණය කරපු එකේ ප්‍රධාන හාමුදුරුවෝ මම කියලා. මට දායකයෝ පන්සල් ඔක්කොම පැත්තක දාන්න මටත් පරම්පරාවක් ඉන්නවා. න්‍යායෝ ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ආත්මගෞරවය රකින්න ඕනේ නේද? ඉතින් අද උදේ ඉන්න CID ඔෆිස් එක මම එතනට ආවා. සමාජ මාධ්‍ය ජාලේ නියාමනය කරනකොට තරහම එක්කෙනා මං. මොකද ඒව නිදහස තියෙන හැබැයි ඒ නිදහස තිබුණා කියලා කාගේවත් ජීවිතවලට හානි කරන්න බෑ. මතක තියාගන්න අධිකරණයේ ක්‍රියාමාර්ග අරගෙන ඒ පේජ් වලට දඬුවම් අරන් දෙන්නකම් මම මෙතන ඉන්න මොකද වැරදි කරන හාමුදුරුවෝ ඇති. හැබැයි ඒකට මාව අදාළ නැහැ. මේක පැහැදිලිවම යම් පුද්ගලයෙක් කරන එකක් නෙමෙයි. මේක අපිට පේන තියෙන පුද්ගල කණ්ඩායමක් විසින් කරන අසාධාරණ ද්වේෂසහගත දෙයක්. අපිට ඉන්න අපේ භික්ෂුන් වහන්සේලා අපිට රැක ගන්න ඕනේ. එහෙම බැටකන් ඉඩ දෙන්න බෑ. ඉතින් ඒ නිසා මම බෞද්ධයෙක් හැටියට උන්වහන්සේට මගේ නීතිමය උපදෙස් ලබා දීමේ කටයුත්ත සිදු කළා. බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ ගල් පර්වතයක රාවණාරුව මතුවී ඇති බවට ඒ අවට පදිංචිකරුවන් පවසනවා. අදාළ ගල් පර්වතයේ පතුරක් ගැලවී වැටීමත් සමග මෙම රූප සටහන මතු වූ බවයි ඔවුන් පැවසුවේ. මේ බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පිහිටා ඇති රාවණා ඇල්ල දිය ඇල්ලයි. රාවණ ඇල්ල දිය ඇල්ල පිහිටි මෙම පර්වතයේ කොටසක් පසුගිය දිනක ස්වභාවික හේතුවක් මත ගැලවී ගියා. ඉන් මතු සුදු පැහැති කොටසේ මිනිස් මුහුණකට සමාන සලකුණක් දක්නට ලැබෙනවා. එම රුව රාවණ රජුගේ රුව විය හැකි බවට රාවණ ඇල්ල අසල වෙළඳාම් කටයුතු වල නිරත පුද්ගලයින් මෙන්ම ඇතැම් ප්‍රදේශවාසීන්ද පැවසීමට පටන් ගෙන තිබෙනවා. අතන් තමයි රාවණ රජුගේ මූණ. මේ ළඟදී තමයි මතුනේ. මේ තියෙනවා කොට බලලා බලන් දෙනවා. දැනගත්තට මේක වැඩි ප්‍රසිද්ධ කරෙත් නෑ. වැඩක් නෑනේ ඊට පස්සේ ඒකයි අපි කිව්වේ නැතුව. මේ වන විටත් මෙම රුව දැක බලා ගැනීම සඳහා පිරිස් පැමිණිමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් පුරාවිද්‍යා පර්යේෂක චන්දිම විපිලේ මහතා පළ කළේ මෙවන් අදහසක්. රාවණ රජතුමා කවුද කින්ද මන්ද කියන කතන්දරය අපිට මේ ගලකින් මතු සාධකයකින්වත් පොළොවේ මතුන් සාධකයකින්වත් ඔප්පු කරගන්න අමාරුයි. ගලකින් දේ මතු වුණා අර මතු වුණා කියන දේ පස්සෙන් අපි ගියොත් මේක මං හිතන්නේ අගෞරවයක් සහ කැලලක් එතුමාට කරන්නේ. ඉතිහාසය කියලා කියන්නේ තාර්කිකත්වයට මුල් තැන දෙන්න තියෙන දෙයක්. පුරාවිද්‍යාව කියන්නේ තර්කයට මුල් තැන දෙන්න තියෙන දෙයක්. ඒ දේවල් ඇතුලේ අපි රැඳුනොත් සැබෑ රාවණ රජතුමා කවුද කියන කතන්දරය අපිට ඔප්පු කරගන්න පුළුවන්. එහෙම නැතුව එතුමාගේ පිළිරුව මතු වුණා, ගලෙන් මේ දේ මතු වුණා, ඒව මතු වුණා කියන දේවට වඩා අපි බුද්ධිමත්ව මේක තීරණයක් ගත්තොත් එතුමා පිළිබඳ සැබෑ ඉතිහාස කතාව අපිට ඉදිරියට අරගෙන යන්න පුළුවන් කියන දේ තමයි මගේ විශ්වාසය බවට පත්වන්නේ. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීම හේතුවෙන් රැකියා සිදු කරගත නොහැකිව ආදායම් අහිමි වූ දීවරයින් 16000කට වන්දි ලබා දීමේ කටයුතු අද සිට ආරම්භ කළ බව දීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීමෙන් ඇති වූ හානිය සහ වන්දි ලබා ගැනීමට අදාළව සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද පැවැත්වුණේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව සිටියා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීම හේතුවෙන් මෙරට සාගර කලාපයට මෙන්ම විවිධ ක්ෂේත්‍රවල රැකියා කටයුතු කළ බොහෝ දෙනෙකු පීඩාවට පත්ව සිටි අතර ගිනිගැනීමෙන් පසු ඇති වූ තත්ත්වයෙන් මුහුදු ජීවින්ද බොහෝ සංඛ්‍යාවක් මිය ගියා. නෞකාව ගිනිගැනීමෙන් පසු සමුද්‍රීය විනාශයේ බලපෑමට ලක් වූ පාර්ශවයන්ට අතුරු වන්දියේ පළමු කොටස ලෙස රුපියල් මිලියන 720ක් අදාළ නෞකා සමාගමෙන් මෙරටට ලැබුණු බවයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පසුගියදා පැවසුවේ. මෙවන් පසුබිමක දීවර රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීම හේතුවෙන් රැකියා සිදු කරගත නොහැකිව ආදායම් අහිමි වූ දීවරයින් 16000කට වන්දි ලබා දීමේ කටයුතු අද සිට ආරම්භ කරන බවයි.
ඒ අනුව මීගමුවේ සිට පානදුර දක්වා දිහිවරීන්ට වන්දි හිමිවත් තමන්ට වන්දි නොලැබීම අසාධාරණ බව හලාවත දිහිවරීන් පවසනවා. මේ අතර නෞකාවේ වන්දි මුදල ගැන සාකච්ඡා කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ උපරිමාධිකරණ සංකිරණයේදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට ගින්න නිවීමට දායක වූ මෙරට ආයතනවල ප්‍රධානීන් මෙන්ම අමාත්‍යවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියා. අපිට තරඟ කරන්න වෙලා තියෙන්නේ ලෝකයේ තියෙන විශාලතම රක්ෂණ සමාගම් එක්ක. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර නීතිඥ සහාය ලබා ගන්න. මේ වගේ දේවල් මීට ඉස්සෙල්ලා උන්ට කරලා ලොකු පළපුරුද්දක් උන්ට තියෙනවා. ඉතින් ඒකට ගැළපෙන විදියට අපිටත් ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ හින්දා අපි ඒ සම්බන්ධයෙන් අපේ විදේශ අමාත්‍යාංශය හරහා නීතිපතිතුමාගේ උපදෙස් සහ අනුදැනුම මත ජාත්‍යන්තර නීතිඥ සමාගමක් ලබා ගැනීම සඳහා කටයුතු කරගෙන යනවා. එහි දැන් අවසාන අධීරයේ ඉන්නේ. මේ අවස්ථාවේදී ඒ ආණ්ඩුවේ මැති ඇමතිතුමන්ලා ආරාධනා කරා යෝජනා අදහස් ටික ඉදිරිපත් කරන්නයි කියලා. මම මේ අදහස් ටික සම්පූර්ණයෙන් මෙතන කියන්න යන්නේ නැහැ. මොකද ඒ කීම තුල පවතින නීතිමය ක්‍රියාදාමයට අගතියක් සිදු වෙයි කියන තත්ත්වය තුල මට ඕන තරම් උත්තර දෙන්න පුළුවන්. මම ඒක විස්තරාත්මක උත්තර දෙන්නේ නැහැ. මොකද මට උවමනා තියෙන්නේ මේ ක්‍රියාදාමය තුල වැඩිම උපරිම වන්දි අපේ රටට දිනා ගන්න. ඒ දිනා ගන්නා වූ වන්දි වලින් අත්ත වශයෙන්ම මේ රටේ දීවර ප්‍රජාව සංචාරක කර්මාන්ත ශේෂ්ත්‍රය, ඒ වගේම පරිසර ශේෂ්ත්‍රය, මේ හැම ශේෂ්ත්‍රයක්ම ශක්තිමත් කරලා ගොඩ ගන්නයි මගේ ඒකායන අරමුණ. තවත් දේශීය පුවතක් දැන්. රුපියල් මිලියන 103ක වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව අද සමත් වුණා. මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයටගත් කේරළ ගංජා තොගය කිලෝ 345කට ආසන්නයි. උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මගින් අදාළුවම යාපනයේ අනලතිව් දූපතට ඔබ්බෙන් වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහි තිබී මළු 11ක අසුරන ලැබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 344යි ග්‍රෑම් 550ක් සොයා ගැනීමට නාවික හමුදා නිලධාරීන් සමත් වුණා. රුපියල් මිලියන 103කට අධික වටිනාකමකින් යුත් මෙම ගංජා තොගය සමග සැකකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවටගත් සැකකරුවන් නාචිකුඩා, මන්නාරම සහ යාපනයේ දුර්නගර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අවුරුදු 34ත් 38ත් අතර වයසේ පසුවන්නන් වනවා. මේ අතර වැල්ලවාය ඌව කුඩාවය කොටියාදුර ප්‍රදේශයේ 20 වන සිංහ රෙජිමේන්තුවේ යුද හමුදා නිලධාරීන් හා කුඩාවය පොලිස් නිලධාරීන් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී ගංජා හෙනක් වැටලීමට සමත් වුණා. එහි තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ගංජා ගිනි තබා විනාශ කිරීමටයි නිලධාරීන් පියවර ගත්තේ. වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වනවා. මේ අතර වාද්දුව පොලිසිය සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 225ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. වාද්දුව වේරගම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් සැකකරු සන්තකයේ තිබී සොයාගත් මද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික බව පොලිසිය සඳහන් කළා. ප්‍රදේශයේ මත්කුඩු බෙදා හැරීමේ නිරත ප්‍රධානතම ජාවාරම්කරුවෙකු වන මොහු හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ සමගින් අපි දැනට ඔබෙන් සමුගන්නවා. ලයිව් ඇට් 8 SMS පුවත් සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.liveat8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. ඔබට සුබ රාත්‍රියක්.